හරි එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ අපේ ඩයිලූටඩ් EPS අපි දැන් කලින් එකෙන් කතා කරලා ඉවර කරා බේසික් EPS එක ගොඩාක් දුරට සම්පූර්ණයෙන්ම වගේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම බේසික් EPS කියන එක කන්සිඩර් කරන්නේ only common share issued and outstanding ඒ දෙක විතරයි. කියන්නේ common shares issued and outstanding එක කියන එක විතරයි basic EPS එකේ අපි කන්සිඩර් කරන්නේ. එතකොට අපි diluted EPS එකේ කන්සිඩර් කරන්නේ ඒක නෙමෙයි. Reflect the maximum potential dilution from all possible stock conversions that would have decreased in EPS. එතකොට මෙතනදී මතක තියා ගන්න ඕනේ අපි ප්‍රධානම වශයෙන් අනිවාර්යෙන්ම maximum potential dilution from all possible stock conversions. එතකොට වෙන්න පුළුවන් හැම දෙයකින් අපි බලන්නේ මොනවද? EPS එක ඩයලූට් වෙන ඒවා විතරයි. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඩයලූෂන් විතරයි. අර අපි කලින් කතා කරා ඇන්ටි ඩයලූෂන් කියලා දෙකක්. මෙතනදී අපි බලන්නේ කන්සිඩර් කරන්නේ ඩයලූෂන් විතරයි. ඇන්ටි ඩයලූෂන් කියන එක කන්සිඩර් කරන්නේ නැහැ එතකොට. හරි. එතකොට මෙතන තව දෙයක් මතක තියාගන්න ඕනේ. දැන් අපි ඩයලූටඩ් DPS කියන එක කැල්කියුලේට් කරනකොට ඇත්තටම වෙච්ච දෙයක් නෙමෙයි කැල්කියුලේට් කරන්න යන්නේ. ඉස්සරහට වෙයි කියලා හිතන දෙයක්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි පොටෙන්ෂියල් ලෝඩ් ෂෙයාර්ස් ගත්තට පස්සේ අපි හිතනවා පොටෙන්ෂියල් ලෝඩ් ෂෙයාර්ස් ඕඩිනරි ෂෙයාර්ස් නැත්නම් නෝමල් ඕඩිනරි ෂෙයාර්ස් බවට කන්වර්ට් වෙනවා කියලා. ඒතර ඒ කන්වර්ෂන් එක ඇත්තටම වෙලා තියෙන අවස්ථාවක නෙමෙයි අපි මේක කැල්කියුලේට් කරන්න යන්නේ වෙයි කියලා හිතලා. එහෙම නැත්නම් එතකොට දැන් මෙතනදී අපිට මේ definition එකේ කියලා තියෙන ප්‍රධාන වශයෙන් මේකයි reflect the maximum potential dilution from all possible stock conversions. all possible වෙලා තියෙනවා කියලා නෙමෙයි වෙන්න පුළුවන් හැම එකකින්ම. හරි. ඊළඟට diluted EPS. What is diluted EPS? At the end of an accounting period, a company may have in issue some securities which is do not have any claim to a share of equity earning but may have raised such a claim in the future. Such instruments are considered potential ordinary shares. ඔන්න දැන් මම කිව්ව විදිහට මේක ප්‍රසන්ට් එකට බලපාන දෙයක් නෙමෙයි. එතකොට මේක ෆියුචර් එකේ ක්ලේම් වෙන්න පුළුවන්. අපි සිකියුරිටි එකක් ඉෂුව කරා නම් ඒක ෆියුචර් එකේදී ක්ලේම් වෙන්න පුළුවන්. ඒක මැචියුරිටි පීරියඩ් එක ඉවර වෙනකොට ඒක ක්ලේම් කරගන්නවා. හැබැයි අපි ඒක කන්සිඩර් කරනවා පොටෙන්ෂියල් ඕඩිනරි ෂෙයාර්ස් විදිහට කන්සිඩර් කරලා ඒක අපි ප්‍රසන්ට් එකට ගන්නවා ඩයලූටඩ් EPS එක කැල්කියුලේට් කරනකොට. In such a circumstances, the number of shares ranking for divided dividend එතකොට දැන් මෙහෙමයි. මේ වගේ අවස්ථාවකදී අපි dividend rank කරනවා increase වෙන්නත් පුළුවන්, which is turn resulting fall in earning per share. කියන්නේ earning per share අඩු වෙන ඒවා. ඒ වගේම potential increase in the number of equity shares could cause the dilution of equity and necessary to calculate diluted earning per share. එතකොට මෙතනදී අර මතක තියාගන්න diluted කියන්නේ future එකේදී වෙන්න පුළුවන් all possibilities අපි අරගෙන calculate කරන EPS එකක්. ඊළඟට ඉතින් අපිට ඊළඟට තියෙනවා diluted number of shares කියන. දැන් මෙතන අපිට මේ බෝල ඇතුළට දාලා පෙන්නලා තියෙනවා අපිට මොනවාද එන්න පුළුවන්. එහෙම නැත්නම් අර potential ordinary shares වලට එන්න පුළුවන් මොනවාද කියනවා පෙන්නලා තියෙනවා. warrants එන්න පුළුවන්, options එන්න පුළුවන්, convertible bonds එන්න පුළුවන්, convertible debt, convertible preference shares. ඒතර දැන් කලින් ওই ටික මේ ටික ඔක්කොම මම කිව්වා.
Dilution is a reduction in earning per share or an increase in loss per share resulting from convertible instruments are converted, that options or warrants are exercised, or ordinary shares are issued upon the satisfaction of specific condition. හරි. හරි ඔන්න දැන් diluted DPS issue එකකදී කොහොමද කරන්න කියන එක දැන් අපිට දීලා තියෙනවා. Effect on the net profit per share from continuing operations. එතකොට net profit from ordinary performance after කියන එකේ තියෙනවා. මෙතන අපි net profit එකෙන් deducting preferred dividends, excluding discounted operations, effect on changes on accounting policies and correction of errors. එතකොට අපි net profit net profit එක calculate කරගත්තට පස්සේ මේ අදාළ තුන කලපලා ඊට පස්සේ අපි බලන්න ඕනේ effect on net profit per share from continuing operations. එතකොට අපිට සාමාන්‍යයෙන් EPS එකට වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්ක වැඩි වෙනවා එක්ක අඩු වෙනවා. එතකොට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒතර අපි දන්නවා වැඩි වෙනවා කියනකොට අපි කියන්නේ anti dilution. අඩු වෙනවට කියන්නේ dilution. එතකොට දැන් අපි සරලව බැලුවොත් අපි anti dilution කියන එක ඉග්නෝර් කරනවා. මම ඒක කලින් කිව්වා anti dilution කියන එක අපි ඉග්නෝර් කරනවා. ඒ කියන්නේ අපි කන්සිඩර් කරන්නේ නැති නිසා. ඊට පස්සේ dilution කියන එක නම් කන්සිඩර් කරනවා. ඒතර ඒක විතරයි මෙතනින් මතක තියාගන්න තියෙන්නේ. ඒ වගේම net profit එක ගත්තට පස්සේ කලපන තුන පොඩ්ඩක් බලන්න. ඊළඟට relation between basic and diluted DPS. ඒතර basic EPS කියන එකේ තියෙන්නේ මොනවාද සහ diluted EPS කියන එකේ මොනවාද වැඩි වෙන්නේ කියන එක මෙතනින් පෙන්නලා තියෙනවා. basic EPS කියන එකේදී net income එකෙන් preference shares අඩු කරලා weighted average share outstanding එකෙන් divide කරනවා. හැබැයි diluted DPS එක calculate කරනකොට impact of convertible කියන එක එනවා. ඒ වගේම තමයි impact of options, warrants and other dilutive securities. එතකොට all possible dilutions අපි ගන්නවා මෙතනද diluted EPS එක calculate කරනකොට. ඊළඟට basic earning per share versus diluted EPS. Earning per share and diluted earning per share are profitability measures used in fundamental analysis of companies. EPS take into account a company's common share, whereas diluted EPS take into account all convertible securities, such as convertible bonds or convertible preference stock, which are changed into equity or common stock. එතකොට දැන් මෙතනදී පෙන්ලා තින්නේ normal EPS කියන එක සහ diluted EPS කියන එකේ මොනවාද වෙනස්කම් මොනවාද යාලා බලන්නේ. EPS එක නම් බලන්නේ company එකේ common shares විතරයි. diluted EPS එකෙන් common shares විතරක් නෙමෙයි convertible securities, convertible bonds, convertible preference stock ඒ ඔක්කොම බලනවා. ඊට පස්සේ අපි diluted earning per share බැලුවොත් නැත්නම් DEPS බැලුවොත් එහෙම calculate කරනකොට basic EPS numerator adjust for the post tax effect of dilutive potential ordinary shares. එතකොට අපි EPS එක හදලා නැත්නම් basic EPS එකේ numerator එක edit මේ adjust කරගන්නවා tax effect එකයි tax effect එක මොකක්ද dilutive potential ordinary shares. ඊට පස්සේ new denominator එක බැලුවොත් එහෙම අපි basic EPS denominator plus weighted average of all ordinary shares which would be issued on conversion of dilutive potential ordinary shares. මේක තමයි අපි සාමාන්‍යයෙන් calculate කරනකොට පාවිච්චි කරන්නේ. ගානෙන් මේක පැහැදිලි වෙයි. ඊළඟට diluted DPS issue options and other share purchase agreements. ඒතර මෙතනදී බැලුවොත් එහෙම conversion result on result in issue of ordinary shares. එතකොට
fair value එක වැඩි නම් assume two elements issue of share at a average fair value average fair value එකට ගන්නවා නම් ignore කරනවලු ඒ වගේම තමයි issue of shares for no consideration added to share outstanding උතර මෙතන කියන option and other share purchase agreement වලදී agreement එකක් පාවිච්චි කරනවා කියලා අපිට ගානක කියනවා නම් ඒතර අපි average fair value එකට නම් අපිට ඒක දෙන්නේ ignore කරන්න ඕනේ එහෙම නැත්නම් added කරන්න ඕනේ අපි shares outstanding එකට ඊළඟට බලුවොත් example එකකින් 100,000 potential ordinary shares option එකක් තියෙනවා exercise price 15 rupees value 20 rupees number of shares issued at a fair value fair value එකෙන් issue කරපුවා කියනවා එතකොට අපි 100,000 potential shares වලින් 75,000 විතරයි fair value එකට issue කරන්නේ එතකොට 25,000 ඉතුරු වෙනවා අපේ share outstanding එකට එකතු කරන්න. ඒතර ගානේ එක දුන්නට පස්සේ අපි ඒක හදලා බලන්න ඕනේ. ඒතර ඒක හදන්න අපි අපේ fraction එක ගත්තේ fair value එක. නැත්නම් exercise price එක බෙදුවා fair value එකෙන්. අපි කලින් කිව්වනේ ඒක අපි ගන්නේ average fair value එක කියලා. එතකොට අපි exercise price එක බෙදනවා fair value එකෙන්. ඒකේ fraction එකට තමයි shares ගාන වැඩි කරලා කොච්චර shares ගානක්ද issue කරේ කියලා ගන්න එතනට. average fair value එකට issue කරපු shares ගාන ගන්න එතනින්. ඊළඟ අපිට ගානක් දීලා තියෙනවා. The net income of the company ABC is දහස් වලින් ගන්නම් 4000යි. In the beginning of 2018 the company had 3000 shares outstanding but in the second half the shares outstanding increased 4200. Furthermore, the company has unexercised employee stock option, convertible preference shares, convertible debts, convertible debt dividend, and tax rate. Calculate the diluted EPS. දැන් අපිට සම්පූර්ණයෙන් ඔක්කොම වගේ දීලා තියෙනවා. එතකොට බලුවොත් එimhe first step එක අපේ calculate the weighted average of dilutive common shares which is the product of outstanding shares multiplied by the weight of the reporting period. In this case, the first half of the year was covered by 3,000 shares outstanding and the second half of the year was converted 4,200 shares outstanding. හරි. ඒතකොට මෙතනදී අපිට කියලා තියෙනවා මුල එහෙම නැත්නම් first half එක. first half එකේදී shares තියෙන 3000යි second half එකේදී shares තියෙනවා 4200ක් shares වැඩි වෙලා තියෙනවා. කියන්නේ share issue එකක් වෙලා තියෙනවා. ඒතකොට දැන් අපි මෙතනදී හදා ගන්න ඕනේ අපේ weighted average dilutive common shares කීයක් එනවද කියලා. ඒතර අපි දන්නවා time weighting factor එකත් එක්ක shares ගන්න වැඩි කරලා හදා ගන්නවා අපි කොච්චරක්ද අපේ weighted average dilutive common shares එන්නේ කියලා. ඒතකොට 3000 ගානේ තිබිලා තියෙන්නේ මාස 6යි මාස 12න්. ඒතර ඒක 0.5න් වැඩි කරලා 1500ක් කියලා භාගයක් හදාගත්තා. 4200 මාස 6යි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ එකෙන් භාගයයි. ඒ කියන්නේ 2100යි. එතකොට total එක අපිට එනවා weighted average dilutive common shares විදිහට 3600ක්. ඊළඟට අපි බලුවොත් එහෙනම් අපේ ෆන්ක්ෂන් එක එතකොට අපි හදාගන්න ඕනේ diluted DPS එකට net income එකෙන් අඩු කරනවා preferred dividend ඊට පස්සේ ඒකට එකතු කරනවා convertible preferred dividend ඒකට එකතු කරනවා convertible debt interest වැඩි කරනවා එක රින T වලින් tax එකේ impact එක ගලපන්න
ඊට පස්සේ එක බෙදනවා අපි weighted average dilutive common shares plus unexercised employee stock options, convertible preference shares, convertible debts. එතකොට දැන් අපිට මේ ගානේ අපි කලින් ස්ලයිඩ් එකකින් හොයාගත්තා weighted average dilutive common shares කීයද කියලා. ඒ වගේම unexercised employee stock option, convertible preference shares, convertible debt කියන තුනම ගානේ දීලා තියෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒ ටික දාලා ෆන්ක්ෂන් එක සුළු කරගන්න විතරයි. දැන් අපි අර උඩට දානකොට උඩ අර අපිට දීලා තිබ්බනේ convertible preferred dividend එකක්. ඒසොරේ dividend එක දානකොට මතක තියාගන්න මේකෙන් tax එක අඩු කරපු ගාන තමයි දාන්නේ. මොකද convertible preferred dividend එකෙන් අඩු වෙන ඕන tax එක අඩු නොකර තමයි අපිට දීලා තියෙන්නේ. ඒතර අපි ඒකට tax එකේ impact එක ගලපලා දැම්මහම උඩ හරි යටට එතකොට අපි හොයාගත්ත එකට ගාන දීලා තියෙන තුටි එකතු කරලා බෙදන්නයි තියෙන්නේ. එතකොට 798ක් එනවා. ළඟට තියෙන ස්ලයිඩ් එකේ නම් තියෙන්නේ තියරි දෙක තියරි ටිකක්. ඒ ටික පොඩ්ඩක් කියව ගන්න. ටික මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ. හරි ඒතර උච්චරයි තියෙන්නේ අපිට EPS එක ගැන කතා කරන්න.